සුබ දවසක් සියලු දෙනාටම. එතකොට අද අපි පටන් ගන්න යන්නේ අභිධර්මය චිත්ත වීති කියන පාඩම. එතකොට ඒක 10 ශ්‍රේණිය පොතේ 4 වෙනි පාඩම විදියට තමයි තියෙන්නේ. මේ කොටස පිළිබඳ හොඳට අවබෝධ කරගන්න. ඒ කියන්නේ මේක මේ ධර්මාචාර්ය ශ්‍රේණියටත් එන පාඩමක්. ඒ වගේම මේක නිවැරදිව අවබෝධ කරගත්තේ නැති වුණාම දහම් පාසල් ගුරුවරුන්ට පවා කිසිම දැනුමක් නැහැ, වැරදි දේවල් උගන්වනවා. ඒක නිසා ඔයාලා දැන් මේ ඉගෙන ගන්න ළමයි කවදා හරි දවසක දහම් පාසල් ගුරුවරයෙක් එහෙම නැත්නම් තව කාටයි උගන්වන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් සහ මේ 10 ශ්‍රේණියේදී හොඳටම මේ විෂය කරුණු පිළිබඳව දැනගන්න අවශ්‍ය නම් මේ පාඩම තමයි 10 ශ්‍රේණියේ තියෙන වැදගත්ම පාඩම. එතකොට 10 ශ්‍රේණිය අභිධර්මයේ එක දවසෙන් ඉවර කරන්න බැරි වෙයි. මම කාලය අරගෙන කරනවා. ලියා ගන්න දෙන ගමන් තමයි වැඩේ කරන්නේ. හරි. ලියා ගන්නකො ඉස්සෙල්ලාම පාඩමේ නම සිත් වැල් හෙවත් චිත්ත වීති කියලා. සිත් වැල් හෙවත් චිත්ත වීති කියලා පාඩමේ නම ලියා ගන්න. එතකොට මම ලියන ස්පීඩ් එක කියන්නේ. එතකොට ලියා ගන්න මෙන්න මෙහෙම කතන්දරයක්. සාමාන්‍යයෙන් පුද්ගලයාට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ යන අරමුණු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ යන අරමුණු ඇතිවේ. මේවා ඇතිවන්නේ චක්කු සෝත ගාන ජීවහා කාය. මේවා ඇතිවන්නේ චක්කු සෝත ගාන ජීවහා කාය හෙවත් ඇස කන නාසය දිව ශරීරය යන පංචේන්ද්‍රයන් මගිනි.
PDF එව්වද කියලා එක්කෙනෙක් අහලා තිනවා මොන PDFද කියලා මම දන්නේ නැහැ. මේ මම PDF එකක් දෙන්නේ නැහැ. මම හිතලා නෝට් එක කියන්නේ මේ අච්චු පොතේ සටහන් තියේදී මම එහෙම සාමාන්‍ය එහෙම PDF දෙන්නේ නැහැ. මේ හැම මේ එකකටම නෝට් එක කියන ගමන් තමයි ලියාගන්න කියන්නේ. PDF දෙනවා කියලා කියන කම්මැලිව බිහි කරන වැඩක්. ඒතකොට පොතේ නෝට් එක තියෙනවනේ. පොතේ නෝට් එකේ තියෙන කහුණු පැහැදිලි නැති කහුණු ගුහුවෙක් විසින් පැහැදිලි කරන එක වෙනම එකක්. ආයේ PDF දිදී අවශ්‍යතාවයක් නැහැ. ප්‍රශ්න PDF දෙන එක වෙනම එකක්. නමුත් notes PDF දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ note එක කියනකොට ලියා ගන්න. පැහැදිලි? එතකොට තියෙනවනේ. එතකොට අපි කිව්වා චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේ පංචේන්ද්‍රියම් වල එහෙම නැත්නම් ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියම් වල තියෙනවා. එතකොට ලියා ගන්න. මෙම පංචේන්ද්‍රියන් තුලින් ඔය පස්සේ ජොයින්ට් වෙන අයට පුළුවන් මේ වීඩියෝ එක දැම්මට පස්සේ සම්පූර්ණයෙන්ම ඒ වීඩියෝ එකේ කහණු ටික මේව කහ ගන්න මුල ඉඳන්ම මෙම පංචේන්ද්‍රයන් මගින් අරමුණු ග්‍රහණය කිරීමේදී මෙම පංචේන්ද්‍රයන් මගින් අරමුණු ග්‍රහණය කිරීමේදී සිත් ඇතිවේ. මෙම සිත් ඇතිවන්නේ තනි සිතක් වශයෙන් නොව සිත් වැලක් වශයෙනි. මෙම සිත් ඇතිවන්නේ තනි සිත් වශයෙන් නොව සිත් වැලක් වශයෙනි. මෙම සිත් ඇතිවන්නේ තනි සිත් වශයෙන් නොව සිත් වැලක් වශයෙනි. ඔව්. හරි. ආයි මුලින් ඉඳන් කියන්න බෑ. ඒක මේ වීඩියෝ එක මේවා කරනකොට ඒක අහගන්න. මේ මම හිතන්නේ මිනාහ කියන එකන පස්සේ ජොයින්ට් උනේ. එතකොට එයා අහලා තියෙන ආයි කියනකොට මට මතක නැහැ. මේ වෙලාවේ හිතලානේ කියන්නේ. හරි. ඒක නිසා මේ වීඩියෝ එකෙන් මේ ටික මේවා කරගන්න. වීඩියෝ එක දානවනේ අද හෝ හෙට. හරි. එතකොට මෙතන ප්‍රධාන වශයෙන්ම දැන් අපි කතා කරේ සිත් වැලක් වශයෙන් තමයි මේ සිත් ඇති වෙන්නේ. එතකොට දැන් මම මේක අදහස කියන්නම් මෙහෙමයි. ඔය කිව්වේ මෙහෙමයි. දැන් ඇස කන නාසය දිව ශරීරය කියලා කියනවා ඉන්ද්‍රිය පහක් තියෙනවා අපිට. එතකොට මේ ඉන්ද්‍රිය පහට අපිට ඇති වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනා වූ අරමුණු. ඔක ඔයාලා දෙක වශයෙන් ඉඳන් ඉගෙන ගත්තානේ. එතකොට ඒ අරමුණු ඇති වෙනවා. මේ ඉන්ද්‍රියයන්ට ඇති වෙනවා මේ අරමුණු. එතකොට මේ ඉන්ද්‍රියයන්ට මේ අරමුණු ඇති වෙනකොට මේ අරමුණු ආශ්‍රිතව ඇති වෙනවා සිත්. පැහැදිලිද? නමුත් ඒ සිත් ඇති වෙන්නේ තනි සිතක් වශයෙන් නෙවෙයි. සිත් වැලක් වශයෙන්. රෙදි වැලක් නෙවෙයි සිත් වැලක්. ඒ කියන්නේ සිත් මාලාවක්. පැහැදිලිද? එතකොට සිත් මාලාවක් වශයෙන් තමයි හටගන්නේ. එතකොට මේ හටගන්න සිත් මාලාවට කියනවා චිත්ත වීති කියලා. පැහැදිලිද? එතකොට චිත්ත වීති කියලා කියනවා. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම කියන්නකෝ. හරි. දැන් අපි කියමු ලියා ගන්න එක උදාහරණයක් ලියා ගන්නකො මම ඔයාලට පැහැදිලි කරන්න කියන උදාහරණ කියලා ලියා ගන්න උදාහරණයක් නිමල් ටොමී නැමැති බලු පැටියා දුටු විට නිමල්ට ටොමී නැමැති බලු පැටියා දුටු විට එම බලු පැටියා කෙරෙහි නිමල්ට ටොමී නැමැති බලු පැටියා දුටු විට
එම බලු පැටියා කෙරෙහි දැඩි ආශාවක් ඇතිවේ. දැඩි ආශාවක් ඇතිවේ. එනම් නිමල්ට ලෝභ සිතක් පහළ වේ. 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 පැහැදිලි. එතකොට නිමල්ට ලියාගන්න. නිමල්ට මෙම ලෝභ සිත ඇතිවන විට නිමල්ට මෙම ලෝභ සිත ඇතිවන විට නිමල්ට මෙම ලෝභ සිත ඇතිවන විට මුලින් හා අගින් එම සිතට මුලින් හා අගින් එම සිතට මුලින් හා අගින් තවත් සිත් කිහිපයක් සම්බන්ධ වෙමින් එම සිතට මුලින් හා අගින් තවත් සිත් කිහිපයක් සම්බන්ධ වෙමින් තවත් සිත් කිහිපයක් සම්බන්ධ වෙමින් මෙය ඇතිවේ. මෙය ඇතිවේ. එය චිත්ත වීතියකි. එය චිත්ත වීතියකි. පැහැදිලි. ඔන්න එක උදාහරණයක් ඔය කිව්වේ. ඒ කියන්නේ දැන් බලු පැටියෙක් දැක්ක නිමල්. නිමල් හිතනවා මේ බලු පැටියා ෂෝක් බලු පැටියෙක්. ඒ කියන්නේ ලෝභ සිතක්නේ. නිමල්ට මේ ලෝභ සිත පහළ වෙනකොට නිමල් ඒ බලු පැටියාට ආසයි. පැහැදිලි. නිමල්ට ඒ බලු පැටියා කෙරෙහි කැමැත්තක් ඇති වෙනවා. ඉතින් නිමල්ට මේ බලු පැටියා කෙරෙහි කැමැත්ත ඇති වෙනවා කියලා කියන්නේ මොකක්ද? එතන ලෝභ සිත. එතකොට ඒ ලෝභ සිත ඇති වෙනකොට ඒ ලෝභ සිතට උඩිනුත් ඇති වෙනවා සිත් කිහිපයක්, යටිනුත් ඇති මේ අගිනුත් ඇති වෙනවා සිත් කිහිපයක්. අන්න ඔය විදිහට තමයි මේ ලෝභ සිත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ලෝභ සිත මොකද්ද? චිත්ත වීතියක්. ඒ ලෝභ සිත ඇති වුණාට පස්සේ ඒ ලෝභ සිත ටක් ගාලා නැති වෙනවා. පැහැදිලිද? ඒ චිත්ත වීතියක් ඇති වුණ ගමන්ම ඒ චිත්ත වීතිය ඔන්න චුට්ටක් වෙලාවකින් නැති වෙනවා. නැති වෙච්ච ගමන් තව චිත්ත වීතියක් පටන් ගන්නවා. ආය වෙන ලෝභ සිතක් හට ගන්නවා. පැහැදිලිද? එහෙම නැත්නම් වෙන සිතක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මෙහෙම හිතන්න. උදාහරණයක් වශයෙන් කෙනෙක්ට හිතෙනවා පාර යන අසහන පුද්ගලයෙක් දැකලා මෙයාට මට රුපියල් 500ක් දෙන්න තිබ්බොත් හොඳයි. අන්න යහපත් සිතුවිල්ල. එතකොට මොකද්ද? එතකොට ඔහුට හටගන්නේ මොන සිතක්ද? කුසල සිතක්. මේ පුද්ගලයාට කුසල සිතක් හටගන්නවා. ඒ කුසල සිතත් එක්ක මොකෝ වෙන්නේ? ඉස්සරහින් සිත් ටිකකුයි පිටිපස්සෙන් සිත් ටිකකුයි එකතු වෙලා ඒ කුසල සිතට සම්බන්ධ වෙන චිත්ත වීතිය හටගත්තා. ඒ පළවෙනි සිතුවිල්ල. පළවෙනි සිත් ටික. පැහැදිලිද? ඔන්න එකපාරට මිනිස්සයාට ඒ හිතිච්ච ගම මේ දැන් යහපත් සිත හටගත්තනේ. හිතිච්ච ගමම්ම මිනිස්සයාට හිතෙනවා අතේ තියෙන්නේ රුපියල් 700යි. 500ක් දුන්න ගමන් මොකෝ වෙන්නේ? 500ක් දුන්න ගමන් මගේ අතේ තියෙන්නේ 200යි. අපරාධේ මෙයාට දෙන්න හොඳ නැහැ. අපරාධනේ සල්ලි කියලා එකපාරටම දැන් මුලින්ම හටගත්ත කුසල් සිතක්. ඒ කුසල් සිතක් එක කුසල් චිත්ත වීතියක් හටගත්තා. ඊට පස්සේ ටක් ගාලා මිනිස්සයාට අකුසලයක් සිහි වුණා. අකුසලයක් සිහි වෙච්ච ගමන් එයාට මොකද්ද වෙන්නේ? අකුසල් චිත්ත වීතියක් හටගන්නේ. කුසල් චිත්ත වී අන්න ඔය විදිහට ඒ අකුසල් චිත්ත වීතිය නැති වෙනකොට ආයෙ පස්සේ මිනිස්සයා හිතම නෑ කමක් නෑ එක්කෝ දෙනවා. ආන්න ආයෙ කුසල් චිත්ත වීතිය. ඊට පස්සේ ආයෙ අකුසල් චිත්ත වීතියක්. අන්න ඔය විදිහට ඒ කියන්නේ අපි ඒ අරමුණ ගන්න ආකාරය අනුව සිත් පරම්පරා ඇති වෙනවා. පැහැදිලිද? එතකොට ඒ එක සිතකට පැහැදිලි මේ සිත් හටගන්නේ ප්‍රධාන වශයෙන් අපි කිව්වා වගේ චක්කු සෝත ගාන ජීවහා කාය. එහෙම නැත්නම් ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් මුල් කරගෙන. එතකොට මේ පංචේන්ද්‍රයන් මුල් කරගෙන හටගන්නා වූ සිත්
වලට අපි කියනවා මොකද්ද ප්‍රධාන වශයෙන්ම චිත්ත වීති කියලා. පැහැදිලිද? චිත්ත වීති කියනවා මේ චිත්ත වීති වල පංචේන්ද්‍රයන් ආශ්‍රිත චිත්ත වීති වලට මෙහෙම ලියා ගන්නකො. පංචේන්ද්‍රයන් මුල් කරගෙන ඇතිවන චිත්ත වීති වලට පංචේන්ද්‍රයන් මුල් කරගෙන ඇතිවන චිත්ත වීති වලට පංචද්වාහික චිත්ත වීතියයි කියනු ලැබේ. පංචද්වාහික චිත්ත වීතියයි කියනු ලැබේ. හරි. පංචද්වාහික චිත්ත වීතියයි කියනු ලැබේ. දැන් මෙහෙම ලියා ගන්න. දැන් ලියාගමු අංක 1. ඇස මුල් කරගෙන ඇතිවන චිත්ත වීති ඇස මුල් කරගෙන හටගන්නා චිත්ත වීති චක්කුද්වාහික චිත්ත වීති වේ. චක්කුද්වාහික චිත්ත වීති වේ. ඔය හරියට ලියා ගන්න මම chat එකට දාලා තියෙනවා නම. වැරදි එහෙම ලියා ගන්න එපා. ඊළඟට කන මුල් කරගෙන ඇතිවන චිත්ත වීති සෝතද්වාහික චිත්ත වීති වේ. සෝතද්වාහික චිත්ත වීති නේ. නාසය මුල් කරගෙන ඇතිවන චිත්ත වීති ගානද්වාහික චිත්ත වීති වේ. චක්කු සෝත ගාන. ඊළඟට දිව මුල් කරගෙන ඇතිවන චිත්ත වීති ජීවහත්වාහික චිත්ත වීති වේ. හයි. ඊළඟට කය මුල් කරගෙන ඇතිවන චිත්ත වීති කායද්වාහික චිත්ත වීති වේ. කය මුල් කරගෙන ඇතිවන්නා වූ චිත්ත වීති කායද්වාහික චිත්ත වීති වේ. එතකොට ප්‍රධාන වශයෙන්ම චිත්ත වීති හටගන්නා කොහොමද? චක්කුද්වාහික සෝතද්වාහික මම නම් ටික දැම්ම දාලා තියෙනවා. අන්න ওই විදිහට චිත්ත වීති හට ගන්නවා. පැහැදිලිද? එතකොට ලියා ගන්න චිත්ත වීති පිළිබඳ ඉගෙන ගැනීමේදී සිත ක්‍රියා කරන ආකාරය අනුව විවිධ නම් වලින් හැඳින්වේ. පළවෙනි එක තමයි ලියා ගන්න ඕන ඉස්සෙල්ලා පැහැදිලි කරගෙන ඉමුකෝ. ඔය වෙලා ගිහිල්ලා ජොයින්ට් වෙන අය මේ ඔයාලට කලින් ටික පිළිබඳව මම ලියා ගන්න ස්පීඩ් එකෙන් කිව්වේ. නමුත් ඒ ටික ආපහුමට පැහැදිලි කරන්න කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒක නිසා ඔයාලට පුළුවන් වීඩියෝ එක දැම්මට පස්සේ අද රෑ නම් බැරි වෙයි. හෙට උදේ හෝ හෙට දවස තුල දානවා මේ කියන වීඩියෝ එක. එතකොට සම්පූර්ණයෙන්ම ආපහු පහක් මේ දැන් තියෙන ටික කරගෙන ඊටු ටික මුල් ටික මේ පස්සේ එකට ඇඩ් කරගන්න. පැහැදිලි? එතකොට මෙතන ප්‍රධාන වශයෙන්ම දැන් කතා කරොත් දැන් මෙහෙම. දැන් ඔයාලගේ බලන්න 296 පිට දෙවෙනි ඡේදය. දැන් මේ එක අවස්ථාවක් කියන්නේ. මම මේක තේරුම් ගන්න මේවා චුට්ටක් අමාරුයි. ඒකයි නැත්තම් මම මෙහෙම හිමින් පාඩම් කරන්නේ නැහැ. මේක අපහසුම් පාඩමක් හින්දා මේ ලියා ගන්න දින ෂේප් එක ගහන්නේ මෙන්න මෙහෙමයි. දැන් මෙහෙම. මට්ට කුණ්ඩලී. පැහැදිලි? මට්ට කුණ්ඩලී ඔයාලා දන්න ඔය කතාව. මට්ට කුණ්ඩලී මරණාසන්න අවස්ථාවේදී, ඒ කියන්නේ මැරෙන්න ලම් වෙච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේව දුටුවා. පැහැදිලිද? දැන් ඒ මට්ට කුණ්ඩලීට මරණාසන්න, ඒ කියන්නේ මැරෙන මොහොතේදී මට්ට කුණ්ඩලීට ප්‍රධාන වශයෙන්ම අරමුණු උනේ මොකද්ද? මට්ට කුණ්ඩලීට ප්‍රධාන වශයෙන්ම අරමුණු උනේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය. බුදු සිරුර තමයි මේ මට්ට කුණ්ඩලීට ප්‍රධාන වශයෙන්ම
අරමුණ බවට පත් උනේ. පැහැදිලි. එතකොට මට්ට කුණ්ඩලීට ප්‍රධාන වශයෙන් මේ අරමුණ බවට පත් උනේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය. එතකොට ඔන්න හොඳට අහගන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරය දැකලා ඒ මට්ට කුණ්ඩලී කියන නමේ පැහැදිලි මට්ට කුණ්ඩලීගේ ජීවිතයේ ඇතිවෙච්ච අවසාන සිතට කියනවා චුතිසිත කියලා. පැහැදිලිද? ඕනෑම පුද්ගලයෙක් නෝ මට්ට කුණ්ඩලීගේ විතරක් නෙවෙයි. මට්ට කුණ්ඩලීගේ අපි කියමු මෙතන ඉන්නවා නිමල් අද අවුරුදු 50ක් මේ ආයු වළඳලා 2020 අද අපි අද ජනවාරි 5 කියමුකෝ. ජනවාරි 5 නිමල් මිය යනවා. ජනවාරි 5 නිමල් මිය යන්නේ 5/9ට නිමල් මිය යනකොට නිමල්ට ඇතිවෙච්ච මරණ මොහොතේ ඇතිවෙච්ච අවසාන සිතට කියනවා චුතිසිත කියලා. නිමල්ට මරණ මොහොතේ ඇතිවෙච්ච අවසාන සිතට අපි කියනවා චුතිසිත කියලා. පැහැදිලි? එතකොට නිමල් අවසාන මොහොතේදී පැහැදිලි අහගන්න. නිමල් අවසාන මොහොතේදී නිමල්ට ඇතිවෙච්ච සිත චුතිසිත කියනවා. අපි කියමුකෝ දැන් නිමල් අපි කියමුකෝ නිමල් අවසන් මොහොත වෙනකොට නිමල් දැඩිසේ ආදරය කරනවා නිමල් බල්ලන්ට. නිමල් බල්ලන්ට දැඩිසේ ආදරය කරනවා. එතකොට නිමල්ට මතක් වෙනවා තමන් මිය යන මොහොතේදී අවුරුදු 50ක් වෙච්ච නිමල්ට මතක් වෙන අවසාන මොහොතේදී අයියෝ මම මගේ මේ ආදරණීය නේද සුහතලාවන ටොමීව දාලා යනවා. ටොමී මම නැතුව ඉන්නේ කොහොමද? මම ටොමී නැතුව ඉන්නේ කොහොමද කියලා නිමල් ටොමී ගැන දැඩි ආශාවක් ඇති වෙනවා නිමල්ට. පැහැදිලිද? එතකොට නිමල් දැන් චුතිසිත නිමල් මේ ආත්ම මිනිසෙක්නේ. නිමල්ගේ අවසාන මොහොතේ නිමල්ට ඇති වුණේ ටොමී ගැන. පැහැදිලිද? එතකොට නිමල්ට මේ ආත්මය ඇති වුණ අවසානයේ චුතිසිත ඊට පස්සේ නිමල්ගේ ප්‍රතිසන්දිසිත චුතිසිතත් එක්කම ඊළඟට අලුත් ඒ කියන්නේ නිමල් මැරෙන මොහොතේ මේ කියන්නේ 5/9ට නිමල් මැරෙනකොටම නිමල් ගිහිල්ලා වෙන ආත්මයක උපදිනවා. පැහැදිලිද? එතකොට නිමල් මේ ආත්මේ නිමල් වුණාට දැන් නිමල්ට අහමුණුනේ බල්ලානේ. නිමල් ගිහිල්ලි වෙලා නේද වෙන ගෙදරක ගිහිල්ලි වෙලා වයිට නමින් මේ බලු අම්මා කෙනෙක්ගේ කුසක නිමල් ගිහිල්ලා ටක් ගාලා පිළිසිඳ ගන්නවා. ඇයි නිමල්ට අවසාන අහමුණාවේ ටොමීනේ බල්ලේ. පැහැදිලි? නිමල් ගිහිල්ලා තව වෙන බලු අම්මා කෙනෙක්ගේ කුසයක නිමල් ගිහිල්ලා ඉපදෙනවා. පැහැදිලි? දැන් මට්ට කුණ්ඩලීගේ තුනේ ඔය වගේ සිද්ධියක්. මට්ට කුණ්ඩලීට අවසානයේදී අහමුණු උනේ බුදුරජාණන් වහන්සේ. මට්ට කුණ්ඩලී ගිහිල්ලා කොච්චර අකුසල කර්ම කරත් මට්ට කුණ්ඩලී ගිහිල්ලා ඒ කියන්නේ මට්ට කුණ්ඩලී එච්ච කුසලයේ යොමු වෙච්ච කෙනෙක් නෙමෙයි. මේ අහම්බෙන් බුදුරජාණන් වහන්සේ මෙයා වුනේ. මට්ට කුණ්ඩලී මොකෝ කහන්නේ? බුදුරජාණන් වහන්සේ පැහැදිලි මට්ට කුණ්ඩලී බුදුරජාණන් වහන්සේව දැකලා ඉවරලා මට්ට කුණ්ඩලී තමන්ගේ ජීවිතය ගිහිල්ලා ඉවරලා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වෙලා දිව්‍ය ලෝකේ ඉපදුනා. මට්ට කුණ්ඩලී මිය ගිහිල්ලා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වෙලා දිව්‍ය ලෝකේ ඉපදුනා. කවුද? මට්ට කුණ්ඩලී. පැහැදිලිද? එතකොට මට්ට කුණ්ඩලීගේ චුතිසිත මොකද වුනේ? චුතිසිත බුදුරජාණන් වහන්සේ අරමුණ වුණා. ඒකට ගැළපෙන පරිදි ප්‍රතිසන්දියක් පහළ වුණා. නිමල්ගෙත් එහෙමයි. නිමල්ට චුතිසිත බල්ලෙක් අරමුණ වුණා. ඒකට ගැළපෙන පරිදි නිමල් ගිහිල්ලා බල්ලෙක්ගේ කුසේ ඉපදුනා. පැහැදිලිද? අන්න එහෙම වෙනවා. පැහැදිලි? ඊට පස්සේ දැන් සමහර මිනිස්සු ඒකට වෙන්නේ. දැන් අපි කියනවා නේද සමහර පවුල් වල මිනිස්සු දැන් මිනිස්සු අපි කියනවා නේද? අයියෝ මාටින් හරි දුප්පත් මිනිස්සයා. ඒ මාටින්ට ඉන්න පැලකුත් නෑ. බලන්නකො ඉන්න මේක කියලා අපි කියනවානේ මාටින් ගැන අපි කම්පාවටපත් වෙනවානේ. ඇයි අපි මිනිස්සු ගැන එහෙම කම්පාවටපත් වෙන්නේ? ඒ මිනිස්සු මොකද්ද? සමහර මිනිස්සු මොකද කරන්නේ? දැන් ගමේ තියෙන පෝසත් ගෙවල් 20ක් විතර තියෙන එකම දුප්පත්ගේ මාටින්ගේ ගෙදර. පැහැදිලි? එහෙම මාටින් ඇයි එහෙම දුප්පත් වෙන්නේ? ඒ මාටින්ගේ අවසාන ඒ කියන්නේ මාටින් සමහර වෙලාවට මිනිසත් බවක් ලබන්නේ කරපු කුසල කර්මයක් නිසා. නමුත් මාටින්ට මතක් වෙලා තියෙනවා ඒ මාටින්ගේ අවසාන සිත
චුතිසිත මාටින්ගේ චුතිසිතේ මාටින්ට තමන් අඩුපාඩු සහිතව කරපු යම් කිසි වූ අරමුණක් සිතට නැගිලා තියෙනවා. ඒක නිසා මාටින් සදාකාලිකවම දුප්පත් වෙලා සමහර වෙලාවට අසහන වෙලා සමහර දැන් දුප්පත් වල නිකන් හිඟන්නෝ වගේ ඉන්නේ සමහර ජීවිත කාලෙම කුඩා කාලෙත් හිඟන්න ඊට පස්සෙත් හිඟන්න එහෙම නැත්තම් මිනිසෙක් වෙලා සමහර මිනිසුන්ගේ අතක් නැහැ පයක් නැහැ අපි පව් අසහනයි කියලා කියන්නේ ඒ වෙන්නේ මොකද දැන් සමහර අංග විකලයගේ නේද අත සම්පූර්ණයෙන්ම නැති කෙනෙක්ගේ ජීවිත කාලෙම ආය අතක් එන්නේ නැහැනේ ආන්න ඒ විදියට වෙන්නේ අර තමුන්ගේ මිනිසත් බව ලබන්නේ පිනක් නිසා. නමුත් තමුන් කරපු අකුසල් සිතුවිල්ල තමන්ගේ අවසාන සිතෙහි තැම්පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ චුතිසිතේ තැම්පත් වෙලා තියෙනවා. මේ චුතිසිතේ තැම්පත් වීම සමගම නේද? ඒ පුද්ගලයා ගිහිල්ලා ඉපදෙනවා ප්‍රතිසන්දියක් ලබනවා. පැහැදිලි? දැන් මට්ට කුණ්ඩලී කතාවෙත් එහෙමයි. මට්ට කුණ්ඩලී මැරෙනකොට පහළ වුණ අවසාන සිත චුතිසිත බුදුහජාණන් වහන්සේ දැකලා චුතිසිතක් ඇති වුණා. ඊට පස්සේ මට්ට කුණ්ඩලී ටාන් ගාලා ගිහිලි වෙන මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදුණා. ඒක තමයි ප්‍රතිසන්දි සිත. පැහැදිලිද? ඊට පස්සේ දැන් මෙතන තව එකක් වැදගත්. ඊළඟ එක තමයි දැන් මට්ට කුණ්ඩලී. පැහැදිලි? මට්ට කුණ්ඩලී වේවා නිමල් වේවා ඕනෑම කෙනෙක් වේවා ඊට පස්සේ ගිහිල්ලා නව ආත්මයක ඉපදෙනවනේ නව ආත්මයක ඒ පුද්ගලයා ඉපදුන ගමන් පැහැදිලි ඒ පුද්ගලයා නව ආත්මයක ඉපදුන ගමන් ඒ පුද්ගලයාට යම්කිසි ආයුෂ ප්‍රමාණයක් තියෙනවානේ ඒ පුද්ගලයා ජීවත් වෙන්න පැහැදිලිද දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ දැන් නිමල් ගිහිල්ලි වෙලා ටොමී වෙලා නිමල් ඉපදුනාට පස්සේ ඒ ටොමීට ජීවත් වෙන්න පුළුවන් ආයුෂ ප්‍රමාණය තියෙන අපි කියමු ටොමී ජීවත් වෙන අවුරුදු 10යි කියලා. මේ අවුරුදු 10 තුල ටොමීට ජීවත් වෙන්න සඳහා මොකද ටොමීගේ භවය ටොමී කියන බලු ආත්මය පවත්වා ගන්න ටොමීට අවශ්‍ය වෙනවා මොකද්ද? ටොමීට අවශ්‍ය වෙනවා යම්කිසි ශක්තියක්. පැහැදිලිද? ඒ කියන්නේ භවය දිගින් දිගටම පවත්වා ගැනීමට ඒ කියන්නේ ටොමී අවුරුදු 0 ඉඳන් අවුරුදු 10 දැන් මිනිසෙක් මම කියන්නකො මම නම් අවුරුදු 0 ඉඳන් අවුරුදු 50 ඒක මම 50ක් ජීවත් වෙනවා නම් මට ජීවිතය පවත්වාගෙන යාමට භවය පවත්වාගෙන යාමට සිතක් අවශ්‍ය වෙනවා. ඒකට කියනවා භවාංග සිත කියලා. පැහැදිලි? හරි. එතකොට මේ කවුන්ට් ටික අපි ලියාගෙන ඉමු. ලියා ගන්න යම් කිසි ලියා ගන්නකො ඉස්සර චුතිසිත කියලා. චුතිසිත යම් කිසි පුද්ගලයෙක් මරණාසන්න අවස්ථාවේදී යම්කිසි පුද්ගලයෙක් මරණාසන්න අවස්ථාවේදී යම්කිසි දෙයක් අරමුණු කරමින් ජීවිතයේ අවසාන වරට යම්කිසි දෙයක් අරමුණු කරමින් ජීවිතයේ අවසාන වරට එම පුද්ගලයාට ඇතිවන සිතට චුතිසිතයයි කියනු ලැබේ.
උදාහරණයක් ලියා ගන්න. මට්ට කුණ්ඩලී මරණාසන්න මොහොතේදී බුදුරජාණන් වහන්සේ දැක ඇති වූ සිත. දැන් ලියා ගන්න ප්‍රතිසන්දි සිත. ඉස්සෙල්ලා පැහැදිලි කරේ චුතිසිත ගැන, දැන් ලියා ගන්න ප්‍රතිසන්දි සිත. පැහැදිලි? ලියා ගන්න චුතිසිත නැතිවීමත් සමග එම පුද්ගලයා මරණයට පත් වී චුතිසිත නැතිවීමත් සමග එම පුද්ගලයා මරණයට පත් වී එම අලුත් භවයේ ඇතිවන පළමු සිත මෙනමින් හඳුන්වයි. එයට ප්‍රතිසන්දි සිතයයි පවසන්නේ. උපතේදී ඇතිවන පළමු වන සිත අලුත් භවයත් පරණ භවයත් ගලපමින් උපදින හේිනි. ඊළඟට භවාංග සිත. අහකට උදාහරණයක් ලියා ගන්නකො. දැන් මට්ට කුණ්ඩලී ගැන අපි කිව්වේ. මට්ට උදාහරණ කියලා පළවෙනි එක ලියා ගන්න ප්‍රතිසන්දිසිත. මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ලෙස ඉපදීම. ඒක තමයි ප්‍රතිසන්දිසිත. පැහැදිලි? හරි. ඊළඟට භවාංග සිත ලියා ගන්න. භවාංග සිත කියන්නේ ප්‍රතිසන්දියෙන් පසුව ලැබූ භවය දිගින් දිගටම පවත්වා ගැනීම භවාංග සිතයි. ප්‍රතිසන්දියෙන් පසුව ලැබූ භවය දිගින් දිගටම පවත්වා ගැනීම භවාංග සිතයි. ලියා ගන්න චුතිසිත සහ ප්‍රතිසන්දිසිත පුද්ගලයෙකුට එක ආත්මයක ඇතිවන්නේ එක් වරක් පමණි.
එක ආත්මයක ඇතිවන්නේ එක්වරක් පමණි. මේ අනුව අද පාඩම නිමාවට පත්වනවා. අපි ලබන ඉරිදාත් මෙහි දෙවැනි කොටස සමගින් හමුවෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.